පුවත් නැරඹීමට සියත නිවුස් සබස්ක්‍රයිබ් කරන්න. නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. ආයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට COVID-19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවයි. PCR පරීක්ෂණ ලක්ෂයක් කළා. සමාජයෙන් සම්පූර්ණයෙන් වෛරසය ඉවත් කළා. සෞඛ්‍ය ඇමති පවිත්‍රා කියයි. ලාභ පෙන්වන්න වසරක් දෙන්නම්. ජනපති ලංකා ලුණු සමාගමට කියයි. MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිට. 2011 ලෝක කුසලාන තරඟාවලියේදී සිදු වූයේ කුමක්ද? පොලිස් විශේෂ විමර්ශන ඒකකය මහින්දානන්දගෙන් ප්‍රකාශ ගනී. පක්ෂය අලුත් කරන්න පටන් ගත්තා. තරුණයින්ට වැඩි තැනක් ඒජාප නායක රනිල් කියයි. දිලිඳු පවුලට සෙවණක් වූ ප්‍රේක්ෂකාගාරය. ප්‍රථමයෙන් දේශීය පුවත් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ පාවාදීම සම්බන්ධයෙන් තමන් සතු සියලුම ලියකියවිලි ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත බහර දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද පෙරවරුවේ නාවලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. Finishes off in style. A magnificent strike into the crowd. India lift the World Cup. After 28 years, the parties start in the dressing room. And it's an Indian... ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලාංකිකයින් වන අප සියලු දෙනාම දක්වන්නේ විශාල කැමැත්තක්, ආදරයක්. එනිසාම ජාතික ක්‍රීඩාවටත් එහා ගියපු ආකර්ෂණයක් ක්‍රිකට් ක්‍රීඩාවට අපේ තියෙනවා. 2006 ලෝක කුසලානයෙන් පස්සේ ලෝක කුසලානයක් දිනා ගැනීමේ ආසන්නතම අවස්ථාව බවට පත් වුණේ 2011 පැවති ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරඟාවලියයි. First six of the match and it's a biggie. That's a good shot again. Goes offside, save your legs. Mahela Jayawardena, a high-class innings from a high-class player. The biggest of stages, and the Sri Lankan has delivered. What Good catch, low down by the Sri Lankan captain. Lasith Malinga has taken his Mumbai Indians skipper. රටවල් දෙක අතර දෝලනය වෙමින් තිබූ මේ ජයග්‍රහණය ඉන්දියාව කඩලු 6කින් ලබා ගන්නේ ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු බිඳදම්මින්. Finishes off in style. A magnificent strike into the crowd. India lift the World Cup. මේ අවසාන මහා තරගය ගැන යලි කරලියට එන්නේ එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉන්දියාවේ පැවති මෙම තරගයේ තරග පාවාදීමක් සිදු වී ඇති බවට සිදු කළ බරපතල ප්‍රකාශයක් සමගයි. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරය අරවින්ද සිල්වා මහතා දැරුව අතර ශ්‍රී ලංකා පිළේ නායකත්වය දැරුවේ කුමාර සංගක්කාරයි. උපනායකත්වය මහේල ජයවර්ධන විසින් දරනු ලැබුවා. මේ පිළිබඳව විවිධ පාර්ශවයන් විසින් අදහස් පළ කර අතර හිටපු නායක කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන ට්විටර් සටහන් තබමින් අදහස් පළ කර තිබුණා. ඒ වගේම ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින්ද සඳහන් කර තිබුණේ පිටිය ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කිසිවෙක් තරඟ පාවාදීමක් පිළිබඳව නොදැන සිටියත් පිටතදී එවැනි තරඟ පාවාදීමක් සිදු වූයේ කෙසේද යන්න පිළිබඳවයි. මුදලට පාවා දුන්නා කියලා කියනවා, ඒ දේවල් දන්නවා කියලා කියනවා. ඉතින් මම හිතනවා මේක අපි රටක් විදියට ඉතාමත් අපකීර්තියට පත් වෙච්ච අවස්ථාවක්. මේක සත්‍ය හොයන්න මම හිතන්නේ වැඩි කාලයක් යයි කියලා. මොකද හේතුව කරා කියලා දන්නවනම්, කරපු කට්ටියක් දන්නවනම් ඒක හොයන්න මහ දින ගණනක් යන්න හේතුවක් නැහැ. ඒ අනුවයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ මෙම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නාවලපිටියේ පිහිටි ඔහුගේ කාර්යාලයට
විශේෂ පොලිස් කණ්ඩායමක් අද පෙරවරුවේ පැමිණියේ. ඉන්නතුරුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් තමන් සතු සියලු ලියකියවිලි ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත බහර දුන් බවයි. මේ ප්‍රකාශය මෑත කාලේ සිද්ධ කිරීමට මූලික හේතුව තමයි මගේ ළඟ තියෙනවා ICC ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතාට 23 දෙසැම්බර් 2018 එවන ලද ලිපිය මේකේ තියෙනවා අපට පේනවා strictly private and confidential මේ ලිපිය එවලා තියෙනවා නමුත් මට මම මේ උත්තර දෙන්න සිද්ධ වෙනවා නැත්නම් මේකේ මම වැරදිකාරයෙක් වෙන නිසා මේ ලිපිය ICC එකෙන් එවන්නේ ඇලෙක්ස් මාෂල් කියන මහත්මයා තමයි ඇන්ටි කරප්ෂන් එකේ ඉන්න ප්‍රධානියා තමයි මේ පැමිණිල්ල කරන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට මෙතුමා කියනවා ලෝකේ ටෙස්ට් ක්‍රීඩා තරග කරන රටවල් අතර වැඩිම පැමිණිලි චෝදනා තරගපාදීන් සම්බන්ධයෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවට මේ පිළිබඳ දැනට පරීක්ෂණ පවත්වාගෙන යනවා මේ පිළිබඳ එතුමා දීර්ඝ ලිපියක් එවනවා ඒ කියන්නේ අපි රටක් හැටියට තරග පාවාදීම් වලට සම්බන්ධ වුණ කාරණා සම්බන්ධ දාලා ICC එකේ ඇන්ටි කරප්ෂන් එකෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට ලියුමක් එවනවා මම ඔබට කිව්වොත් මේ 2011 ලෝක කුසලානේ සම්බන්ධයෙන් මේ තරගාවලිය පැවැත්වීමේදී මේ තරගාවලිය නිරීක්ෂණයට නැරඹීම ගිය ප්‍රේක්ෂකෙක් මම අමාත්‍යවරයා හැටියට. ඒ නිරීක්ෂණය කිරීමේදී නැරඹීමේදී තරගාවලියේදී මට යම් සැකයක් මතුණා මේ තරගාවලිය සම්බන්ධයෙන්. ඒ වගේම මේ තරගාවලිය අවසන් කරලා මම ශ්‍රී ලංකාවට ආවට පස්සේ ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මාව හම්බෙන්න විවිධ පාර්ශවයන් ආවා. ඒ අතර හිටපු ක්‍රීඩකයන්, ඒ වගේම සමහර ක්‍රීඩකයන්, ක්‍රීඩා ලෝලීන්, ඒ වගේම ක්‍රීඩා සමාජ ඇතුළු පාර්ශවයන් ගණනාවක් ඇවිල්ලා මේ තරගාවලිය යම් පාවාදීමක් සිදු වුණ ආදයි පරීක්ෂණයක් පවත්වන ලෙස මගෙන් ඉල්ලීමක් කරා. මම දැනගත්තා මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ ජයග්‍රහණයට තියෙන බරපතලම ප්‍රශ්නය තමයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවාදීම. හැබැයි ලෝකේ කිසිම රටක තරග පාවාදීම සම්බන්ධයෙන් නීතියක් සම්මත වෙලා තිබෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ පළවෙනි තරග පාවාදීමේ පනත හදන්න ඕනේ කියලා මම තීන්දුව කරා ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට. එවැනි පනතක් හදලා නීතිගත කර තිබියදී ICC එකේ ඇන්ටි කරප්ෂන් එකෙන් කියනවා ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතරින් වැඩිම චෝදනා එල්ල වෙන රටක් හැටියට ශ්‍රී ලංකාව මේ තරග පාවාදීම් සම්බන්ධයෙන් උන්ට ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව උන් පරීක්ෂණ පවත්වනවා කියලා. මම මේකේ කරුණු එකෙන් එක කියන්නේ නැහැ. මම කරුණු කාරණා 24ක් පිටු 9 දී සඳහන් කරලා තියෙනවා මේ තරගාවලිය පරාජය වෙන්න සැක සහිත හේතු වන කාරණා 24ක්. මම සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරනවා. මම මේ පිළිබඳ අවශ්‍ය සියලු තොරතුරු ටික අද පොලිස් විශේෂ විමර්ශනයකකට දීලා තියෙනවා. අපි මීට පස්සේ කතා නොකරමු. මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙද්දි ඇතම් ක්‍රීඩකයන් මේ පිළිබඳ මත ප්‍රකාශ කරලා තිබ්බා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ විමර්ශනය දැන් ආරම්භ කරලා තියෙනවා. මේ පිළිබඳ ඔබෙන් හෙට අනිද්දා වෙනකොට කට උත්තර ගන්න අදාළ පාර්ශවයන් ඉන්නේ. ඒ නිසා මේ සියලු පාර්ශවයන් මේකට සහාය පළ කරන්න. මේක දේශපාලනය කරන්න එපා. පරීක්ෂණයට සහාය වෙන්න මේක දේශපාලන වේදිකාවක් කරගන්න එපා. මේක මැතිවරණයට ඉලක්ක කරගන්න එපා. නීතියක් හදලත් ඒක එතනින් එහාට ගෙනියන්න බැරි වෙච්ච එක ගැන පසුතැවිල්ල අවංකවම පසුතැවිලි වෙච්ච නිසා තමයි මෙවැනි ප්‍රකාශයක් සිද්ධ කරේ. ඒ නිසා මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මම මේ පිළිබඳව ඔබට කිව්වා. මම විශ්වාස කරනවා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වලා මේකේ වැරදිකරුවන් ඉන්නවනම් ඔවුන්ට නීතියට අත්බක් කරයි. මේ අතර මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය ඇත්තටම මම අවංකව කියන්නට ඕනේ මම පෞද්ගලිකව එවැනි තරඟ පාවාදීමක් 2011 සිදු වුණා කියලා කිසිදු සාක්ෂියක් නැහැ. එක. දෙක මම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඇහුවා ඔවුන් සම්තකේ එවැනි තොරතුරක් තියෙනවද? එවැනි පරීක්ෂාවක් ආරම්භ කරලා තියෙනවද? ඒ දෙපාර්ශ්වයෙන් මට උත්තර දුන්නේ එවැනි දෙයක් නැහැ කියලා. තුන මම ඇහුවා ICC එකේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් යම් පරීක්ෂාවක් ආරම්භ කරලා තියෙනවද කියලා. ඒකත් නෑ. මගේ අතේ කිසිදු ඔප්පු කර හැකි සාක්ෂියක් නැතුව මං කාටවත් ඇඟිල්ල දික් කරන්න සූදානම් නෑ. නමුත් මේ ප්‍රශ්නේ සමාජගත කරේ මගේ හිතමිට මහින්දානන්ද අලුත්කමගේ ඇමතුමා එවකට ක්‍රීඩා ඇමතුමා. අපේ වගකීම තමයි ක්‍රීඩා අමාත්‍යාංශ විදියට ඒ පිළිබඳව පරීක්ෂා කරන්න කියලා අප විසින්ම පිළිතුරු ඇන්ටි කරප්ෂන් යුනිට් එකක් ලංකාවේ අපි පිළිතුරුවා. මම ක්‍රීඩා අමාත්‍යවරයා වුණෙන් පස්සේ මේ චෝදනාව බරපතල චෝදනාව තුමා සම්පතේ සමහර තොරතුරු ඇති. ඒසයක විභාග කරන එක ඇමතිවරයා විදියට අපේ යුතුයකම වගකීමක්. අපේ රටේ ජාතික ක්‍රීඩාව හැටියට මිනිසුන්ගේ හදවත් තුළ තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු නෙමේ රට ජාත්‍යන්තරයට ගෙනිහිලා තියෙන්නේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඒ අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවලාද කරන්න එපා. ඔවුන්ට අවනම්බු කරන්න එපා. අද වන විට අපේ රටේ බහුතරයක් ජනතාවගේ හිත කලකිරලා තියෙන්නේ, හිත රිදලා තියෙන්නේ. මේ රටේ දේවත්වයෙන් ආගමක් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවට අපහාස කරලා තියෙන මහින්දානන්ද අලුත්ගමගේ. ඉතාමත් කඩිනමින් මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්න. අද වන විට අපේ රටේ ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් එල්ල කරගෙන මේ කරන මඩ ප්‍රචාර අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපතිතුමාට මේ වෙලාවේ වගකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්න.
මෙරට COVID-19 වෛරස නව ආසාදිතයින් 10 දෙනෙක් අද පසුවරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2001 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 40 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. අදාළ ආසාදිතින් සියලු දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඒ අනුව ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් 29 දෙනෙකු හා ඇමරිකාවේ සිට පැමිණි පුද්ගලයන් 11 දෙනෙකු ඒ අතර වනවා. සමස්ත ආසාදිතයින් අතුරින් පුද්ගලයන් 1562 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 428ක්. පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානිය රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකු අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා. එසේම මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 169 දෙනෙකුද අද පස්වරුවේ මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්වී සිටින විදේශ රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සුභසිද්ධිය හා ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජය පෙනී සිටිනා බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ. අපේ ශ්‍රී ලාංකිකයෝ විදේශ රටවල සේවය කරන විදේශ රටවල අධ්‍යාපනයට ගියපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශ රටවලට සංචාරය සඳහා ගියපු ශ්‍රී ලාංකිකයන් විදේශ රටවලට තාවකාලික පදිංචිය සඳහා කියපු අය වශයෙන් මේ කොටස් අධික ජනාධිපතිතුමා සමග ඇති කරගත් වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට මේ වෙනකොට 10000කට වැඩි ප්‍රමාණයක් විටින් විට ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් රැකියා කරන සහ නේවාසිකව සිටින ශ්‍රී ලංකන් පිරිස්වල සුභසිද්ධිය ආරක්ෂාව සඳහා ඒ රටවල් වල රජයන් සමග තාම කිට්ටුවෙන් වැඩ කරමින් සිටින විදේශ කටයුතු අමාත්‍යාංශ. මේ වන විට PCR පරීක්ෂණ ලක්ෂයක් සිදු කර ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ අද පෙරවරුවේ කොළඹ පැවති උත්සවයකදී PCR පරීක්ෂණ ලක්ෂයක් මේ රටේ කරන්නට අපිට රටක් විදිහට පුළුවන් වෙලා තියෙනවා. PCR පරීක්ෂණයක් කරන්න නොයෙකුත් උපකරණ ඒ අවශ්‍ය ද්‍රව්‍ය 20කට සමාන ප්‍රමාණයක් එක ටෙස්ට් එකක් කරන්න අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා. මෙමයින් එකක් හරි අපිට නැති වුණොත් අපිට මේ ටෙස්ට් එක කරගන්න බැරුව යනවා. නමුත් අපි සමත් වුණා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ලංකාවට හිඟයකින් තොරව PCR පරීක්ෂණ කළා රෝගීන් නිශ්චය කරලා රෝගීන් සමාජයෙන් අයින් කරලා අද COVID-19 රෝගය සමාජය තුලින් සම්පූර්ණයෙන් වගේ අයින් කරන්නට රටක් විදිහට අපට පුළුවන්කම ලැබෙනවා. 2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වසරක කාලයක් ලබා දී තිබෙනවා. ඒ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී 2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වසරක කාලයක් ලබා දී තිබෙනවා. ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වත්මන් තත්ත්වය පිළිබඳ විමසීමේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටි බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70ක්. 2017 වසර වන විට එහි ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු වී ඇති අතර 2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ 1 කෝටි 91 ලක්ෂයක් ලෙස ආයතනය පාඩු ලබා ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. තෙවසරක් ඇතුළත වූ පාඩුවට හේතු සොයා බලා ලාභ ඉපීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ. ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවටද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. 2015ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත් කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ. MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා.
සහස්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. එම කමිටුව විසින් අදාළ වාර්තාවේ පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙතද මෙහිදී පිළිගන්වනු ලැබුවා. සහස්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුව විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 6ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් සහ යෝජනාද සැලකිල්ලට ගනු ලැබුවා. ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාවක් සකස් කර තිබෙනවා. හෙට දිනේදී මෙම කමිටු වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමට නියමිත අතර නිර්දේශද සහිතව මෙම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම කමිටුව පත් කරනු ලැබුව අතර එහි සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කටයුතු කළා. ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන අය සෙසු සමාජිකයින් ලෙස කටයුතු කළා. මේ අතර කුරුණෑගල උඩුබද්දාව ගම්මානයේදී ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුව සඳහා අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. මුලින් ඕනම දෙයකට දන් දෙනවා කියලා කියපු උදවිය අන්තිමට සංවර්ධනය වළක්වාලන්නත් කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න මුදල් ලබා ගැනීමට ගියාම ඒක නැති කරා. ඒ නිසා මාර්තු අවස්ථාව ලැබුච්ච පළවෙනි වතාවෙත් පාර්ලිමේන්තුව විසිරවලා මැතිවරණයකට අප්‍රේල් දින දීලා ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව මුදල් වෙන් කරගෙන මේවා කොවිඩ් වසංගතයට සංවර්ධනයේ ණය මුදල් ඒ ණය ගෙවලා වැඩ කටයුතු ආරම්භ වෙනවා. මේ වසංගතය ආපු නිසා අරුණුවට අප්‍රේල් මාසයේ තිබිච්ච මැතිවරණය අගෝස්තු මාසයේ 5 වෙනිදා දක්වා කල් ඊට පස්සේ තමයි අද අපි ඇවිල්ලා මේ මැතිවරණයට සූදානම් වෙන්නේ. මෙරට වෙසෙන ජනතාවගෙන් 30% අඩුවෙන් ආහාර පරිභෝජනය කිරීම යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවලට අනුව තහවුරු වී ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කරන්දිලි ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කරන්දිලිය ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේග ජන හමුව සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සහභාගී වුණා. ඔබතුමාලා දන්නවද යුනිසෙෆ් ආයතනය ඊයේ දවසේ වාර්තාවක් එළිදක් කළා තියෙනවා. ආණ්ඩුවක් මේ වාර්තාව කියවනම වොයිස් එකක් දුන්නොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. යුනිසෙෆ් වාර්තාව අපක්ෂපාතී වාර්තාව. ජාත්‍යන්තර ආයතනයක වාර්තාව. ඒගොල්ලෝ කියනවා අපේ රටේ ජනතාවගේ 130ක් අඩුවෙන් ආහාර පරිභෝජනය කරන්න. මේ අද දවසේ 130කගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. අඩුවෙන් ආහාර අනුභව කරන්න. එතකොට රටේ 130ක් අඩුවෙන් ආහාර අනුභව කරනකොට මොකද රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවයට වෙන්නේ? රටේ නිෂ්පාදන ධාරිතාවයට මොකක්ද වෙන්නේ? සෞඛ්‍ය සම්පන්න භාවයේ සුරක්ෂිත වුණොත් පමණයි රටක ජන ප්‍රජාවගේ නිෂ්පාදන ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉහළ. යුනිසෙෆ් වාර්තාව කියනකොට 130ක් අඩුවෙන් ආහාර ලබා ගන්නවා කියලා අපේ රටේ ජනතාව. මොකද ආණ්ඩුව කරන්නේ? අපි හැම පවුලකටම මාසෙකට රුපියල් 20000ක් ලබා දෙන්නට ඕනේ කියනකොට ආණ්ඩුව එක විහිළු තහළු කරනවා. මේ අතර මෝතර ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේග ජන හමුව සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. අප්‍රේල් මාසේ මාර්තු මාසේ ලයිට් බිල් අයින් කරනවා කිව්වා. කිව්ව නේද? වතුර බිල් අයින් කරනවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හැමෝගෙම ඇඟ රත් වෙලා. ඇයි? මාර්තු බිලයි, අප්‍රේල් බිලයි, මැයි බිලයි, නොගෙව්ව බිලේ පොලියයි රතු නිවේදනය. මොකද්ද? ගෙව්වේ නැත්තම් කපනවා. ඒ ඔක්කොම එක්ක තමුන්නාන්සලාගේ හිස මත ලොකු බරක් පටවලා. මිත්‍රවරුනි ආණ්ඩු තියෙන්නේ ජනතාවගේ හිස මත බර පටවන්න නෙවෙයි. ජනතාවගේ ප්‍රශ්නවලට යථාර්ථවාදී, සත්‍යවාදී ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න අලුත් යුගයක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂය අලුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එයද මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් අලුත් අපේක්ෂකයන් බහුතරයක් ඉදිරිපත් කළා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. එදා මතයක් තිබුණා 225ම දියවන්නාවට දාන්න කියලා. අපි ඒ ගැන හොයලා බැලුවා. තරුණයන්ට අලුත් මූණු වමනා වුණා. පරණ දේශපාලනයේ ක්‍රියාකලාප එපා වුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තුවේ බහුතරයක් අලුත් අපේක්ෂකයන් ඉන්නේ. පක්ෂෙත් අලුත් වෙලා තමයි අලුත් වැඩසටහන් ඉදිරිපත් කරන්නේ. මේ දේශපාලනයේ ජීවිතයෙන් ඉවත් වුණ දේශපාලනයෙන් ඈත් වෙන තරුණයන් ඇතුල් කර ගැනීම අපේ
ප්‍රධාන යුතුයකම. ඒ සමග ඉදිරියට යන්නයි මේ පක්ෂේ අපි දැන් ප්‍රතිසංවිධානය කරන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ විටින් විට අලුත් වෙන. පරණ දේශපාලඥයන්ට තරුණයන් කැමති නැහැ. ඒ අය සංවර්ධනය පමණක් නෙමෙයි අලුත් මත අලුත් අදහස් ක්‍රියාත්මක කරන්න උවමනා වුණා. පොට්ටුව ගැන අපි කතා කරන්නේ නැහැ. අපි විකල්පයක් ගේනවා. අපිට ආණ්ඩු බලය උවමනා. ඒ නිසා විකල්ප ඉදිරිපත් කරනවා. ඒ විකල්පය දිහා බලන්න. ඒව ගැන සාකච්ඡා කරන්න. ඒකට ඡන්දෙ දුන්නාන් පස්සේ Taman කැමති අපේක්ෂකයන්ට මනාප දෙන්න. පාර්ලිමේන්තුවේ ගිය පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രിයෝ හොඳ නම් ඒ අයට දෙන්න. අලුත් මූණු වමනා නම් අලුත් මූණු වලට දෙන්න. අපි අලුත් වෙලා එන්නේ. මේ පක්ෂේ අලුත් කරන්නට තිබෙනවා. ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කරා. ඒකයි අපේ ගමන. ඒ නිසා ඔබ ඉදිරියට එන්න. පසුපෙළේ ඉන්න එපා. ඒ වගකීම් බාර ගන්න. ඒ වගකීම් අපි බාර දෙනවා. ඒ වගකීම් බාර දෙන්න ඡන්දකට නෙමෙයි. පක්ෂයත් සම්පූර්ණයෙන්ම අලුතෙන් හදන්න. මොකද රටේ අලුත් වෙන්න පුළුවන් එකම පක්ෂේ එක්සත් ජාතික පක්ෂයයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කරන මැති බැවින් මැතිවරණ කොමිසම අසීරුතාවයට පත්ව ඇති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීම සහ COVID-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය 22 වනදා මධ්‍යම රාත්‍රියේදී නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබුණා. මේ වන විට දින දෙකක කාලයක් ගත වී ඇතත් අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුද්‍රණයට යවා නොතිබීම හේතුවෙන් ගැටලු නිර්මාණය වෙමින් පවතින බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා. මෙලෙස ගැසට් නිවේදනයේ ප්‍රමාද වීම හේතුවෙන් මැතිවරණ රාජකාරී කටයුතු වලටද බාධා එල්ලවන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි අද දින ජාතික පුවත්පත් මෙන්ම සමාජ මාධ්‍යද වාර්තා කර තිබුණේ. ඒ අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන්ද විමසීමක් කළා. එහිදී කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීම සහ COVID-19 වැළැක්වීමේ මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද දින නිකුත් කිරීමට පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය තමන් වෙත ප්‍රකාශ කළ බවයි. මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධා වන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. මැතිවරණ කාල සීමාව තුළ යම් පක්ෂයක් කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන නීති විරෝධී කටයුතු සහ අගතියට පත්වන සිදුවීම් පිළිබඳව මෙම මධ්‍යස්ථානයට දැනුම් දිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය වීම පිළිබඳ තොරතුරු 0112 88 69 0112 88 64 21 0112 88 61 17 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකියි. එමෙන්ම 0112 88 65 51 හෝ 0112 88 65 52 යන ෆැක්ස් අංක මගින්ද පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. මේ අතර Viber හෝ WhatsApp මාර්ගයෙන්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි වන්නේ 071 916 04 යන දුරකථන අංකයෙනුයි. මීට අමතරව Election Commission of Sri Lanka හෝ Tel Commission Election Commission of Sri Lanka යන Facebook ගිණුම හරහාද පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. ජීවත් වීමට දිවසක් නොමැතිව ක්‍රීඩාංගණයක ප්‍රේක්ෂකාගාරයක් තුල දිවිගෙවෙන පවුලක් පිළිබඳව අපට කැකිරාව ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණා. සිය රැකියාව අහිමිවීමත් සමග ජීවත් වන්නට නිවසක්ද නොමැති කමින් පොදු ක්‍රීඩාංගණයක ඇති ප්‍රේක්ෂකාගාරයක දිවිගෙවන පවුලක් සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වුණේ කැකිරාව ප්‍රදේශයෙන්. මෙම තත්ත්වයට මුහුණ පා ඇත්තේ කලක් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කම්කරු සේවකයෙකුව කටයුතු කළ ප්‍රේමලාල් නම් තිදරුපියෙක්. නිවසක් සාදලා දුන්නා. අපි ජීවිතාන්තය දක්වා ඔබතුමාට ගැති සදාටම පින් දෙනවා. මට රස්සාව නැතත් මගේ ජීවත් වෙන්න මට පුළුවන්. මගේ දෑත කර්මාන්තයෙන් මට ඒකට පුංචි සහයෝගයයි මට පොඩි නිවසක් දුන්නා නම් මට ඒක ඇති. මගේ දරුවන් තුන්දෙනා රැක බලාගෙන උන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන මට ජීවත් වෙන්න පුළුවන්. ඒක මොනවත් මං ඉල්ලන්නේ මට නිවසක් තමයි මම ඉල්ලුවේ. 2015 වසරේදී වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ කම්කරු රැකියාව අහිමි වූ පසු ප්‍රේමලාල් මහතා සිය රැකියාව ලෙස ඉන් අනතුරුව තෝරාගත්තේ යතුරු කැපීමයි.
එහෙත් රැකියාව අහිමිවීමත් සමග සියල්ල අහිමි වූ ප්‍රේමලාල් මහතා තම දරුවන් තිදෙනා සහ බිරිඳ සමග කැකිරාව ප්‍රදේශයට පැමිණ මෙතෙක් කල දිවිගෙවා ඇත්තේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය සිය නිවහන කරගනිමින්. ඇති වූ හදිසි අනතුරකින් ප්‍රේමලාල් මහතාගේ එක් අතක ඇති වී තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට දැන් බර වැඩ කිරීමේ හැකියාවක්ද නොමැති බවයි ප්‍රකාශ කරන්නේ. වගේ ඇඟිලි තුනකුත් දැන් ආබාධයි මම මේ කැපිලා මේ ආබාධිත ඇඟිලි තුනක් තියෙනවා. මම යතුරු කපාන් තමයි ජීවත් වෙන්නේ. මම මේකට මට කියලා ගේකට යතුරක් කපන්න මට ඉවසක් නෑ. සෑහෙන දුක් විඳිනවා. මේ පේසනගාරේ තමයි ඉන්නේ. අපි මේ ඉන්නේ මේ ගොඩනැගිල්ලේ පාන්දරට ඇවිල්ලා අයියලා අක්කලා සෙල්ලම් කරනවා. මටත් ආසයි සරුම් ගෝලයක් කවන්න. අප්පච්චිට සල්ලි නෑ. ඒ නිසා අපි රැට තමයි සර් මෙතන ඉන්න බැරි. හරියටම වදේ අපිට. ඊයේ රැත් ආව දෙන්නේ. අපිට ඉන්න තැනක් දුන්නොත් සර් මේ දරුවෝ තුන්දෙනා තියෙන අපි ජීවත් වෙන අපි දන්නවා. අපිට ඉන්න පොඩි බින් කොටසක් අම්මනා නම් අපිට ඒක ඇති. සිය දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවන් දෙදෙනා දැනට පාසල් අධ්‍යාපනයේ නිරත වන අතර දැඩි ආර්ථික අපහසුකම් මැද්දේ මේ වන විට පාසල් අධ්‍යාපනය පවා ලබා ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. මොවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම වෘත්තිය පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගයක් මෙන්ම තම බිරිඳ ඇතුළු දරුවන් තිදෙනාට ආරක්ෂිතව නිදහසේ ජීවත් වීමට තමන්ටම කියා නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමු වෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.